පහුගිය 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ දැන් දින ගණනාවක්ම ගත වෙලා තියෙනවා. ඒ සිද්ධියත් එක්ක අපේ රටේ ආර්ථිකය බරපතල අර්බුද වලට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය ජන ජීවිතයත් විවිධ ගැටලු වලට මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රහාරයත් එක්ක අපේ රටේ සංචාරක කර්මාන්තය විශාල කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. අද හෝටල් වල එකදු විදේශිකයෙක් සංචාරකයෙක් නැති තත්වයන් තියෙනවා. ඒ වගේම මේ සංචාර කර්මාන්තයත් එක්ක තමන්ගේ ජීවිකාව පවත්වාගෙන යන විවිධ ශ්‍රේෂ්ඨවල අය තමන්ගේ ආර්ථිකයේ බිඳවැටීමකට ලක් වෙලා තියෙනවා. සංචාරක ප්‍රවාහන සේවයේ නියුතු අය, ඒ වගේම සංචාරක ව්‍යාපාර කටයුතු වල පුංචි වෙළඳසල් පවත්වාගෙන ගිය අය, ඒ වගේම කුඩා පරිමාණයේ කාමර පහසුකම් ලබා දීපු අය, ඒ වගේම මහ පරිමාණයේ හෝටල් කර්මාන්තයේ ඉන්න අය, සංචාරකයන් ඉලක්ක කරගෙන පුංචි වෙළඳාම් කටයුතු කරගෙන හිටපු අය, ඒ සියලු දෙනාම මහත් අසීරුතාවයකට ආර්ථික වශයෙන් කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. රජය මේ වෙනතෙක් මේ විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයේ කඩාවැටීමත් එක්ක පීඩාවට පත් වෙලා ඉන්න පාර්ශවයන් ගැන මැදිහත් වීමක් කරලා නැහැ. ඒ නිසා ඒ විවිධ ශේෂ්ඨවල ඉන්න අය තමන්ගේ ජීවිකාව දෛනික ජීවිකාව පවත්වාගෙන යන්න බැරි අමාරු තත්යකට පත් වෙලා තියෙනවා. සමහර කඩ වහලා තියෙනවා. සමහර හෝටල් වහලා සේවකයන්ට නිවාඩු දීලා ගෙවල් වල යවලා තියෙනවා. ඒතකොට සේවකයන් නිවාඩු දීලා ගියාම සේවකයන්ගේ වැටුප් නැති වෙනවා. එතකොට ඔවුන්ට ජීවිකාව පවත්වාගෙන යන්න බැරි වෙලා තියෙනවා. අනිත් පැත්තට සංචාරක කර්මාන්තයට ඍජුවම සම්බන්ධ නැති එහෙත් සංචාරකයන් ඉලක්ක කරගෙන විවිධ පුංචි ව්‍යාපාර කටයුතු වල නිරත වෙච්ච අය, ඒ මගින් තමන්ගේ දෛනික ජීවිතය පවත්වාගෙන ගිය අය අද තමන්ට ජීවත් වෙන්න මාර්ගයක් නැති ඊටාම දුෂ්කර අසීරු තත්යකට පත් වෙලා තියෙනවා. ආණ්ඩුව පහුගිය දවස්වල කිව්වා මේ හෝටල් කර්මාන්තය සඳහා යම් ඔවුන් ලබාගත් ණය සඳහා යම් සහන තත්වයක් ඇති කරනවා. ඒ වගේම උන්ට පනවන වැඩබදු ප්‍රමාණය අඩු කිරීමක් කරනවා කියලා. නමුත් අර සංචාරක ප්‍රවාහන ශේෂ්ඨයේ ඉන්න අය, ඒ වගේම ඍජුව හෝටලයට සම්බන්ධ නැති වුණත් සීගිරිය, පොළොන්නරුව ඒ විවිධ ස්ථානවල පුංචි වෙළඳාම් කටයුතු කරන් යන පුංචි වෙළෙන්දෝ ඒ අයට මේ සහන ණය ක්‍රමේ ලැබෙන්නේ නැහැ. ඔවුන්ට මේ වැට් සහන ලැබෙන්නේ නැහැ. ඒ වගේම සංචාරක ප්‍රවාහන ශේෂ්ත්‍රයේ ඉන්න තමන්ගේ පෞද්ගලික වියදමෙන් ණය මුදලක් බැංකුවෙන් ණය මුදලක් අරගෙන වාහනයක් යොදවගෙන සංචාරකයන් ප්‍රවාහනය කරපු අය අද ජීවත් වෙන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් ඔවුන්ට මේ සහනය ලබා දීලා නැහැ. ඒ නිසා ආර්ථිකයේ කඩාවැටීමත් එක්ක ආණ්ඩුව විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයට අනුබද්ධ සේවාවන් වල නියුක්ත අයට වහාම සහන ලබා දිය යුතුව තියෙනවා. ඒ සඳහා විශේෂ කඩිනම් මැදිහත් වීමක් කළ යුතුව තියෙනවා. නමුත් එහෙම එකක් තවම කරලා නැහැ. ඒ වෙනුවට ආණ්ඩුව කරන්න හදන්නේ කොටස් වෙළඳපළට අර්ථ සාධක අරමුදලේ සල්ලි ටික මුදා හරින. දැනටමත් කොටස් වෙළඳපළේ අර්ථ සාධක අරමුදලේ සල්ලි රුපියල් බිලියන 90ක් යොදවලා තියෙනවා. ඒතර මේ කඩාවැටීමත් එක්ක කොටස් වෙළඳපළේ කොටස් මිල අඩු වෙලා තියෙනවා. ඒ රුපියල් බිලියන 90 කොටස් අද විකුණන්න පුළුවන් වෙන්නේ රුපියල් බිලියන 74කට පමණයි. ඒ කියන්නේ දැනටමත් EPF අරමුදලේ සල්ලි කොටස් වෙළඳපළේ දැමීම නිසා මේ ආර්ථික අස්ථාවරත්වයත් එක්ක අලාභයක් එනවා රුපියල් බිලියන 16ක. ඉතින් නැවත මෙවැනි අස්ථාවර ආර්ථික තත්ත්වයක් ඇතුළේ කිසිදු ව්‍යාපාරයක් ශක්තිමත්ව ස්ථාවරව පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් යටතේ මේ රටේ 70 ලක්ෂයක් වෙන පෞද්ගලික අංශයේ සේවකයන් දුක් මහන්සියෙන් හම්බ කරලා ඉතුරු කරපු අර්ථසාධක අරමුදල ආණ්ඩුවේ හිතුවක්කාරී තීන්දුවක් මත කොටස් වෙළඳපළට මුදා හැරියොත් ඒ අනතුරට මුදා හැරියොත් ඒකෙන් මේ රටේ වැඩ කරන ජනතාවගේ අර EPF අරමුදල තවත් විනාශ වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා මේ රටේ පුද්ගලික අංශයේ සේවකයන් අමාරුවෙන් හම්බ කරලා ඉතුරු කරලා තියෙන අර්ථසාධක අරමුදල මෙවැනි ආර්ථික අමාරුවක්
අස්ථාවරත්වයක් තියෙන තත්වයක් යටතේ ඒක වෙළඳපොළට මුදා හරින්න එපා. එහෙම කළොත් ඒ අයගේ ඒ අර්ථ සාධක අරමුදල පාඩු ලබන තත්වයකටපත් වෙලා ඔවුන්ගේ අර්ථ සාධක අරමුදල ඔවුන්ට අහිමි වෙන අවාසනාවන්ත තත්වයක් ඇති වෙනවා. ඒ නිසා ඒක නෙමෙයි මේකට උත්තරේ. ආණ්ඩුව කරන්න හදන්නේ ජනතාවගේ වැඩ කරන ජනතාවගේ සල්ලි ටික අරගෙන ඒක මෙතෙන්ට මුදා හැරලා මේ අර්බුදයෙන් ගොඩ යන්න. නමුත් ඒක తాවකාලික පැලස්තරයක් පමණයි. ඒක නෙමෙයි කළ යුතුයි. ඇත්තටම ගත්තොත් මේ ප්‍රහාරයත් එක්ක ආර්ථිකය කඩා වැටුණා වගේම ඊට පෙර සිටම මේ ආණ්ඩුවේ වැරදි ආර්ථික ගමන නිසා දිගින් දිගටම මේ ආර්ථිකයේ බංකොලොත් වෙමින් ආවේ. ඒ වෙනකොට අද වෙනකොට ආර්ථික වර්ධන වේගය 3.2ට බැහැලා තියෙනවා. ඒක ප්‍රහාරය නිසාම නෙමෙයි. ප්‍රහාරයට කලින් ඉඳලම මේ ආණ්ඩුව කරපු වැරදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිසා කඩා වැටිච්ච වැටිල්ලක්. ඉතින් ඒක දෙගුණ තෙගුණ වෙලා තියෙනවා මේ ප්‍රහාරයත් එක්ක විශේෂයෙන් මේකෙන් විශාල ප්‍රමාණයක් අසිරුතාවයටපත් වෙලා තියෙනවා. අද ජනතාව තුළ භීතිය ඇති වෙලා තියෙනවා. සැකය ඇති වෙලා තියෙනවා. අවිශ්වාසය ඇති වෙලා තියෙනවා. මේ ප්‍රහාරය සිද්ධ වෙලා දින ගණනාවක් ගිහිල්ලත් තවම පාසල් නිවැරදිව විවෘත කරලා පාසල් දරුවන්ට 44 ලක්ෂයක් වෙන පාසල් දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව හිමි කර දෙන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. ආණ්ඩුව ඒ පිළිබඳව ගත්ත තීරණ වැරදි තීරණ කියලා පහුගිය මේ පාසල් ළමුන්ගේ පැමිණීමත් එක්ක ඔප්පු වුණා. ඒ කියන්නේ ආණ්ඩුව රටේ ආරක්ෂක තත්ත්වය තහවුරු නොකර පාසල් දරුවන්ට ඉස්කෝල වලට එන්න කිව්වට එහෙම පාසල් දරුවෝ ඉස්කෝලේ යන්න සූදානම් නැහැ. නිසා ආණ්ඩුවේ වගකීමක් තියෙනවා. එක පැත්තකින් මේ වැටිච්ච ආර්ථිකය යථා තත්ත්වයට පත් කරන්න වහාම කඩිනම් යෝජනා ඉදිරිපත් කළ මැදිහත් වෙන්න ඕනි. දෙවනුව මේ ජන ජීවිතය අඩාල වීම වහාම යථා තත්ත්වයට පත් කරලා සාමාන්‍ය ජන ජීවිතයක් ඇති කරන්න වහාම ආණ්ඩුව මැදිහත් විය යුතු තියෙනවා. ඉතින් මේ දෙකම අද සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තවමත් සැකය, අවිශ්වාසය, අස්ථාවරත්වය හැමතැනම තියෙනවා. ඉතින් මේක තුල රටක් ඉස්සරහට යන්න බෑ. ඒ නිසා ආණ්ඩුවේ වගකීමක් තමයි මේ සිදුවීමට අදාළ වගකීම නිවැරදිව දැකලා ඒ වගකීම බාර අරගෙන එවැනි සිදුවීම් ඇති නොවෙන්න ඉදිරියට වග බලා ගැනීමත් එක්කම සාමාන්‍ය මිනිසුන්ගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරන එක. නිසා ආණ්ඩුවට අපි අවධාරණය කරනවා වහාම මේ ප්‍රහාරයත් එක්ක කඩාවැටිච්ච ආර්ථිකයේ විශේෂයෙන්ම සංචාර කර්මාන්තයේ නියුක්ත විවිධ ශේෂ්ත්‍රවල අයට වහාම ආණ්ඩුව මගින් ආර්ථික සහන පැකේජයක් දෙන්න. එහෙම පැකේජයක් කරා ඒ අයගේ ජන ජීවිතය ජීවත් කරවීම සඳහා මැදිහත් වීමක් කරන්න. අනිත් පැත්තෙන් මේ ඇති වෙලා තියෙන අස්ථාවරත්වය වහාම අවසන් කරලා සාමාන්‍ය ජන ජීවිතයක් ඇති කරන්න වහාම පියවර ගන්න කියන එක අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. ඒ වගේම තමයි මේ ඇතිවෙච්ච සිදුවීම විවිධ දේශපාලන කණ්ඩායම් දේශපාලන බංකොලොත් වෙච්ච කණ්ඩායම් තමන්ගේ ජාතිවාදී පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කරමින් තියෙනවා. ඒකත් සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරන්න බාධාවක් වෙලා තියෙනවා. සමහරු වෛරී ජාතිවාදී ප්‍රකාශ නිකුත් කරන්න පටන් ගන්න තියෙනවා. මේ උමතු අන්තවාදයේ පරද්දන්න තවත් අන්තවාදයන් නිර්මාණය කරමින් තියෙනවා. අපි තා පැහැදිලිව දකිනවා මේ සිදුවීම අන්තවාදී ජාතිවාදී උමතු උම්මන්තකයන්ගේ සංවිධානාත්මක කටයුත්තක්. ඒ පරාද කරන්න වෙනත් කවර හෝ ජාතිවාදයක් අන්තවාදයක් නිර්මාණය කිරීමෙන් කළ හැක්කක් නෙමෙයි. අද රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතුයි. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න නම් කවර හෝ ජාතිවාදී අන්තවාදී නැගිටීමකට ඉඩ තැබිය යුතු නැහැ. මේ මතුවෙච්ච අන්තවාදයේ පරාද කළ යුතුවා වගේම ඒකට ප්‍රතිවිරුද්ධ අන්තවාදයන් බිහිවීමත් වැළක්වා යුතුයි. දැන් ආණ්ඩුව ඒක එහෙම නොකර එකට ඔහේ ගලන් යන්න ඉඩ හරලා තියෙනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ නැවත මේ අන්තවාදයට රුකුල් දෙන කණ්ඩායම් බිහි වෙන එක පමණයි. ඒ නිසා ආර්ථික වශයෙන් මේ ඇති වෙලා තියෙන අරාජිකත්වයේ ගොඩ ගන්න, ඒ වගේම මේ ඇතිවෙච්ච අන්තවාදී ප්‍රහාරය නැවත ඇති නොවෙන්න වග බලා ගන්න, ජාතිවාදී අන්තවාදී කණ්ඩායම් නැවත බිහිවීම වළක්වා ගන්න වහාම පියවර ගත යුතුව තියෙනවා. ඉතින් එවැනි කිසිවක් ආණ්ඩුවක් විදිහට කරන බවක් පේන්න නැහැ. ජනතා විමුක්ති පෙරමුණ අපි දේශපාලන පක්ෂයක් විදිහට විශේෂයෙන්ම ජනතාව තුළ සැකය අවිශ්වාසය දුරු කරලා ජාතික සමගිය ගොඩනගලා
මේ අන්තවාදයේ පරාද කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. පළමුව අපේ පක්ෂයේ සියලුම සමාජිකයන් දැනුවත් කරලා බලගන්වලා ගම්මට්ටමින් ක්‍රියාත්මක වෙන ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයා රටේ ජාතික ආරක්ෂාව ස්ථාපිත කරන්න ගම්මට්ටමේ ජාතික සමගිය ගොඩනැගීමේ ක්‍රියාවලියක් මෙහෙයුමක් ක්‍රියාන්විතයක් අපි ක්‍රියාත්මක කරනවා. එය අපි මේ සතිය අග විශේෂයෙන්ම හෙට සිට අපේ පක්ෂයේ දිස්ත්‍රික් මට්ටමේ සමාජිකයන් දැනුවත් කිරීමේ මෙහෙයුමක් අපි ආරම්භ කරනවා. අන්තවාදයේ පරදවීමට ජාතික සමගිය ගොඩනැගීමට මහජන ආරක්ෂාව තහවුරු කරන්න. එක පැත්තකින් අන්තවාදයේ පරද්දන්න ඕනි, ජාතික සමගිය ගොඩනගන්න ඕනි. ඒ හරහා තමයි මහජන ආරක්ෂාව සහතික කළ හැකි වෙන්නේ. ඒ නිසා රජය මේ වගකීම පැහැර හරිනවා. රජය තවදුරටත් ඒ දේ ඉටු කරයි කියලා විශ්වාසයක් අපිට නැහැ. ඒ නිසා පක්ෂයක් විදියට අපි අපේ පක්ෂයේ සමාජිකයන් රට පුරා විසිරී ඉන්න සමාජිකයන් දැනුවත් කරමින් මෙහෙයුමක් ක්‍රියාත්මක කරලා ඒ සමාජිකත්ව බලෑනිය ජාතික සමගිය ගොඩනගන්න අන්තවාදයේ පැරද්දවීම සඳහා වෙච්ච යාන්ත්‍රණයක් විදිහට ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් අපි දිස්ත්‍රික් මට්ටමින් පවත්වන්න සූදානම් කරලා තියෙනවා. හෙට මැයි 10 මාතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සමාජිකත්වය අපි දැනුවත් කරනවා. ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සමාජිකත්වය අපේ පක්ෂ නායක අනුර දිසානායක සහෝදරයාගේ මැදිහත් වීමෙන්, ඒ වගේම මාතර දැනුවත් කිරීම අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාගේ දැනුවත් මැදිහත් වීමෙන් සිදු කරන්න අපි සූදානම් කරලා තියෙනවා. ඒ වගේම මැයි 11 කොළඹ, කෑගල්ල, අනුරාධපුර, කුරුණෑගල, රත්නපුර ඒ දිස්ත්‍රික්කවලත් මැයි 12 ගම්පහ, බදුල්ල, පුත්තලම, නුවර, ගාල්ල, මොනරාගල, අම්පාර ආදී දිස්ත්‍රික්කවලත් ඉන් අනතුරු එළඹෙන දිනවලදී සියලුම දිස්ත්‍රික්කවල පක්ෂයේ සමාජිකත්වය ඒකරාශී කරලා අන්තවාදයේ පරද්දන්න, ජාතික සමගිය ගොඩනගන්න, මේ ඇති වෙලා තියෙන සැක බිය නැති කරලා මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පක්ෂ සමාජිකත්වයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් අපි සූදානම් කරලා තියෙනවා. අපි මැදිහත් වෙලා මේ ඇති වෙලා තියෙන අරාජකත්වයේ අස්ථාවරත්වය නැති කරලා මහජන ආරක්ෂාව වගේම ජාතික සමගිය ගොඩනැගීම හරහා මේ අන්තවාදයන් පරද්දවීමට අවශ්‍ය කරන පියවර ගන්න කඩිනමින් මැදිහත් වෙන බව දැනුම් දෙන්න කැමැතියි. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා, පරීක්ෂණ කරනවා. ඒ ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂක අංශ මැදිහත් වෙලා ක්‍රියාන්විතයන් යෙදුනට ඒ හරහම පමණක් ජාතික ආරක්ෂාව තහවුරු කරගන්න අමාරුයි. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න නම් ජාතික සමගිය ඇති කරන්න ඕනේ. ඒ ජාතික සමගිය ඇති කරන එක හමුදාවට පොලිසියට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇත්තටම මේ සිදුවීමේදී පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවලා තියෙනවා. ආරක්ෂක ලේකම්වරයා ඒ දූරෙන් ඉවත් කරලා තියෙනවා. නමුත් ඒ දෙන්නම ඇවිල්ලා ජාතිය ඉස්සරහා ජනතාව ඉස්සරහා කියන්න ඕනි තමන්ගේ වගකීම හරියට ඉටු කරාද නැද්ද කියලා. ඒතර ඒ ඉටු කරාද නැද්ද කියන එක ජනතාවට උන් දෙන්නා කිව්වොත් තමයි මේකට වගකිය යුත්තේ කවුද කියන එක හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ. නමුත් ඔවුන්ගේ අදහස් තාම ජනතාවට ඇවිල්ලා නැහැ. ඒ නිසා ආරක්ෂක අංශ, ආරක්ෂක ප්‍රධානීන් යම් යම් ක්‍රියාමාර්ග ගත්තත් මෙය මැඩපැවැත්වීම සඳහා දේශපාලන තීන්දුව తీරන ගැනීම කොයි ආකාරයෙන් සිද්ධ වුණේ නැද්ද, අඩුව වුණේ කොතනද කියන එක ජනතාවට තාම හරියට පැහැදිලි නැහැ. ඒ ඉදිරියේදීත් ආරක්ෂක අංශ යම් යම් ක්‍රියාන්විතවල යෙදෙන බව ඇත්ත. එය මගින් බොහෝ දේවල් හොයාගෙන බොහෝ දේවල් මර්ධනය කරන බව ඇත්ත. නමුත් ඒක පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ජාතික සමගිය ගොඩනැගීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක විය යුතුයි. එවැනි දෙයක් ආණ්ඩුව පැත්තෙන් කරන බවක් පේන්නේ නැහැ. මේක ජාත්‍යන්තර ස්වස්ථවාදයෙන් නෙමෙයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒකට ජාත්‍යන්තර සහාය ලබා ගන්න යුතුද? සමාජ දේශපාලන නිදහස් පෙරමුණ කියනවා එහෙම අවශ්‍ය නැහැ කියලා. මම කියනවා අපේ රටේ ජාතික ප්‍රශ්න සඳහා විදේශ හමුදාවක් ඇඳවීම, විදේශ බලෑනි කැඳවීම කිසිසේත්ම කළ යුතු දෙයක් නෙමෙයි. නමුත් ජාත්‍යන්තරව ව්‍යාප්ත වෙලා තියෙන මෙවැනි අන්තවාදී සංවිධානයක සංවිධාන ස්වභාවය හඳුනා ගන්න, ඒ ජාත්‍යන්තර විවිධ ඔත්තු සේවාවල උදව් උපකාර උපදෙස් ගැනීම
වැරද්දක් නෙමෙයි. නමුත් විදේශ හමුදාවක් කිසිසේත්ම රට තුළට කැඳවා ගත යුතු නැහැ. සමුදාව ගේන්නේ නැහැ කියලා නායකතුමා කියලා තියෙනවා. නමුත් විදේශ ඔත්තු සේවය සමග ක්‍රියාත්මක වෙන්නේ. ඒ ඔත්තු සේවාවන් වලට රට තුළ ක්‍රියාත්මක වීමේ සීමාවක් තියෙනවා. ඒ ඔත්තු සේවාවන් නැවිලා අපේ සමාජයේ තියෙන අපේ මිනිස්සුන්ගේ තුන සමස්ත ක්‍රියාවලියම හොවා බලන්න ගියොත් අපේ අභ්‍යන්තරයේ තියෙන සියලු දේවල් ඔවුන් සතු වෙනවා, ඔවුන් අතට යනවා. ඒක භයානකයි. ඒක කළ යුතු නැහැ. විදේශීය රටක දකුණු වලබලා යන කෙනෙකුට ලංකාවේ ඇතුළත පස්සේ ඌ අත්දැකීම් ගෙනියන බලයක් තාපේ නීති තියෙනවා. ඇත්තටම නීතිය ගත්තොත් නීති ඕන තරම් තියෙනවා. දැන් අගමැතිවරයා කියලා තිබුණා අත්අඩංගුවට ගන්න නීති ප්‍රමාණවත් නැහැ. යම්කිසි සිදුවීමක් කරේ නැහැ අත්අඩංගුවට ගන්න කියලා. ඒක වැරදි. මහනුවර දිගන සිදුවීම් වලදී විවිධ අය අත්අඩංගුවට ගත්තා. ඒ අත්අඩංගුවට ගන්න පාවිච්චි කරේ හදිසි නීතිය නෙමෙයි, ඇඳිරි නීතිය නෙමෙයි, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත. ලෝකයේ පිළිගත් පනතක් තියෙනවා සිවිල් හා අයිතිවාසිකම් පිළිබඳ පනත, දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත. අපි ලංකාව තුලේ පනත සම්මත කරලා තියෙනවා. ඒ පනතෙන් තමයි දිගනදී මහනුවරදී විවිධ පුද්ගලයන්ව අත්අඩංගුවට ගත්තේ. ඒ නිසා ඔය කියන අන්තවාදී කණ්ඩායම් වල පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්න සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත පාවිච්චි කරන්න තිබුණා. නීතිය මදි කියන එක කිසිසේත්ම පිළිගන්න බෑ. ප්‍රතිදස්ත පනතෙන් කරන්න යන්නේ ඔය කියන අන්තවාදී කණ්ඩායම් මර්ධනය කිරීම නෙමෙයි. ඒකෙන් කරන්න යන්නේ දේශපාලන වශයෙන් ආණ්ඩුවලට එරෙහි ක්‍රියාකාරීකයන් මැඩපවත්තන්න. වෘත්තීය සමිති, ඒ වගේම දේශපාලන පක්ෂ මර්ධනය කිරීම සඳහා මේ ත්‍රස්තවාදයට මුවා වෙලා, ත්‍රස්තවාදයේ කියන වචනේ ඉස්සරහට දාලා වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ දඩයම් කිරීමක් තමයි ඔය ගේන්න යන පනතෙන් කරන්න යන්නේ. ඒ නිසා ඒකට එකඟ වෙන්න බෑ. පසුගිය දවස්වල ඇතුළේ විශේෂයක් එක්ක ඔබතුමාලාට යම් චෝදනාවක් ගෙනවා. එතකොට දැන් ඕනම පක්ෂයක ශ්‍රී ලංකාවේ සිට සියලුම ජාතීන් නියෝජනය කරනවා එක හරියි. ඒකේ චෝදනාවත් එක්ක ඉදිරියේදී ඔබතුමාලාගේ පක්ෂයේ මේ කටයුතු කිරීම පිළිබඳව මේක යම් කිසි විමසීමක් වීමක් අනුව කටයුතු කරන්න ඔබතුමාලා බලාපොරොත්තු වෙනවා. මම මේ චෝදනාව කෙලින්ම කරන නෙමෙයි ඒ අනුපාත වෙති එක එක චෝදනා කරන්නේ නැහැ. හැබැයි ඔබතුමාලා සත්භාවයෙන් මේ ඉදිරියට ගෙනියන්න යන ආරක්ෂක වැඩපිළිවෙලත් එක්ක මේවේ තත්ත්ව ගැන ඔබතුමාලා විමසීමක් වීමක් වෙනවා. පැහැදිලිව විමසිලිමත්කම සැකය අපි අනිවාර්යෙන් පවත්වාගෙන යා යුතුයි. මෙවැනි අන්තවාදී සංවිධානයන් හඳුනා ගන්න සහ එවැනි අන්තවාදී සංවිධානයන් පරාද කිරීම සඳහා. ඒ නිසා පක්ෂයේ තුලත් රට තුලත් එවැනි තත්වයක ඉඳලා අපි මේකට මුහුණ දිය යුතුයි. ඒ ඔබතුමාලත් එක්ක මේ මුස්ලිම් නායකයන්ගේ තාක්ෂණික තමයි මේ පිරිස මේ තැනට තල්ලු වෙන්න සිංහල සමාජයට යම් කිසි කතාවක් කරා කියලා. අපේ රටේ පාලකයන් විසින් විවිධ අවස්ථාවලදී ජාතිවාදය ආගමවාදය පාවිච්චි කරා ඔවුන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන්. ඉතින් ඒවේ ප්‍රතිඵල පහුකාලීනව අපි අත්දැක්කා. එදා ඉතිහාසයේ අපේ රට තුල ඇති කරපු යම් ජාතිවාදී ක්‍රියාකාරකම් පසුකාලීනව සිවිල් යුද්ධ නිර්මාණය වෙන තත්ත්වයට දිග්ගැසුණා. වර්ධනය වුණා. ඉතින් මෑත කාලෙත් එවැනි උදාහරණ ඕන තරම් තියෙනවා. පහුගිය කාලේ අපි දැක්කා විවිධ පුද්ගලයන් අනාවරණය කරනවා ආරක්ෂක අමාත්‍යාංශයේ වගකියුත්තන් විසින්ම මේ අන්තවාදී කොටස් කීපයකටම උදව් කරලා තියෙනවා. එක පැත්තකින් ඉස්ලාම් අන්තවාදීන්ට උදව් කරන ගමන් තවත් පැත්තකින් තවත් අන්තවාදී කණ්ඩායමකට උදව් කරලා තියෙනවා. ඉතින් එවැනි දේවල් දේශපාලනයේ ඉතා පැහැදිලිව හැමදාම සිද්ධ වෙන දේවල්. ඒක ජාත්‍යන්තර වශයෙන්ුත් එහෙම තමයි. මොසාඩ් සංවිධානයේ LTT සංවිධානයටත් ආයුධ සැපෙව්වා, පුහුණු වීම දුන්නා. ශ්‍රී ලංකාවේ හමුදාවටත් ආයුධ සැපෙව්වා, පුහුණු වීම දුන්නා. එදා ශ්‍රී ලංකාව පිළිබඳ පොතක් ලිව්වා මොසාඩ් සංවිධානයේ දකුණු ආසියානු භාරව හිටපු ලේකම්වරයා වික්ටර් ඔස්ට්‍රෝස්කි. ඔහුගේ පොතේ ඔහු ඉතා පැහැදිලිව සඳහන් කරා ලංකාව ගැන පිටු දෙකක්. ඒ පිටු දෙකේ තියෙනවා ලංකාවේ හමුදාව ගිහිල්ලා එහි ආයුධ ගන්න ගියාම ලංකාවේ රිලව් දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා කෙසල් ගෙඩියක් දීලා යවමු කියලා. හීබ්‍රු භාෂාවෙන් කතා කරලා. ඒ වගේ මේ පිටුවේ තියෙනවා LTT සොල්දාදුවන් පුහුණු කරද්දී උදේ පාන්දර පීටි කරගෙන යද්දී දුවද්දී
ලංකාවේ හමුදාවේ කණ්ඩායමකුත් බට කණ්ඩායමකුත් ඒ පිට්ටනියම අනිත් පැත්තෙන් දුවගෙන ආවා. දෙගොල්ලෝ එකට මුණ ගැහෙන්න ගියා. බොහොම අමාරුවෙන් තමයි ඒගොල්ලෝ දෙපැත්තට වෙන් කරගත්තේ කියලා. ඒ මොසාද් සංවිධානය දැනුවත්ව LTT සංවිධානයත් පුහුණු කරා, ශ්‍රී ලංකාවේ හමුදාවත් පුහුණු කරා. ඒවා ජාත්‍යන්තර වශයෙන් සිද්ධ වුණා. ලංකාවෙත් එවැනි දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රතිඵල විදිහට පහුගිය කාලේ ජාතිවාදී ආගම්වාදී ගැටුම් නිර්මාණය වුණා. ඒවත් අඩු වැඩි වශයෙන් මෙවැනි තැනකට තල්ලු වෙන්න බලපෑම් කරනවා. රජයේ මුස්ලිම් ඇමතිවරුන්ට නගන චෝදනා ගැන ඇත්තටම පාර්ලිමේන්තුවේදී සමහර മന്ത്രിවරුන් මුස්ලිම් മന്ത്രിවරුන්ට ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන ලෙස කිව්වා. මේක මීට කලින් ද්‍රවිඩ එක්සත් පෙරමුණේ අමෘතලිංගම්ලා වගේ නායකයින්ටත් කිව්වා. ඊට පස්සේ වුන් පාර්ලිමේන්තුව හැර ගියා. ඊට පස්සේ උතුරේ දෙමළ ජනතාවට කතා කරන්න හඬක් නැති වුණා. අවසානයේදී වුන් තුවක්කු වලින් කතා කරා. ඒ తত্ত্বය මුස්ලිම් ජනතාව තුළ ඇති කළ යුතු නැහැ. නිසා හරියෝ වැරදි. ඒ මුස්ලිම් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ වුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම මේකට උත්තරයක් නෙමෙයි. එහෙම වුණොත් මේ අන්තවාදයට ඒක තවත් රුකුලක් වෙනවා. ඔවුන් මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටියේ නැත්තම් ඒ ඔවුන් දේශපාලනය කරේ නැත්තම් ඔවුන් පහුගිය කාලේ කරේ බිස්නස් නම් ඒ බිස්නස් කිරීම පිළිබඳ ඒ යම් යම් දේශපාලඥයන්ට විවේචන එල්ල කළ යුතුයි. හැබැයි ඒකෙන් අර මුස්ලිම් മന്ത്രിවරු පාර්ලිමේන්තුවේ ඉවත් කිරීම කියන තැනට තල්ලු වෙනවා කියන්නේ ඉතිහාසයේ අපි කරපු වැරද්ද නැවත කරලා නැවත අන්තවාදීන්ට ඒ දේවල් කරන්න අපි අත්උදව් ලබා දීමක්. නිසා ඒක පිළිගන්න බෑ. ඕනම කෙනෙක් මුස්ලිම් වේවා සිංහල වේවා කවර හෝ කෙනෙක් මේ අන්තවාදී කණ්ඩායම් වලට සම්බන්ධ නම් හෝ උදව් කරලා තියෙනවා නම් ඒකට නීති ක්‍රියාත්මක කළ යුතුයි. නිකන් ආවට ගියාට ඔහේ අර වාචාලකමට තමන්ගේ තියෙන ජාතිවාදී උමනාවන් එක්ක විවිධ අයට චෝදනා කිරීම සාධාරණ වෙන්නේ නැහැ. පදනමක් ඇතුව චෝදනා ඉදිරිපත් කරලා ඒව ඔප්පු කළ යුතුයි.